right. එතකොට දැන් අපි මේ කතා කරන්නේ storage devices ගැන. දැන් අපි ඉගෙන ගත්තා storage devices ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකින් ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි తాවකාලික මතක ගබඩාව එහෙම නැත්නම් తాවකාලික ආචාර්ය උපක්‍රම. අනික එක ස්ථීර ආචාර්ය උපක්‍රම එහෙම නැත්නම් ද්විතීයික ආචාර්ය උපක්‍රම කියලා කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් primary memory and secondary memory. Primary storage devices and secondary storage devices කියලා අපිට කොටස් දෙආකාරයෙන් කොටස් දෙකොටසක් හඳුනා ගන්න පුළුවන්. එතකොට primary කියන ඒකකයට අපි අදාළ කරා අපි කැටගරි කළා RAM එහෙම නැත්නම් සසම්භාවී ප්‍රවේශ මතකය සිංහලෙන් කියන එක. හරිද? සිංහලෙන් අපි කියනවා සසම්භාවී ප්‍රවේශ මතකය කියලා. එතකොට right. එතකොට සසම්භාවී ප්‍රවේශ මතකය කියලා කියන්නේ తాවකාලික මතකයේ ඒකකයට අපි අදාළ කරපු RAM එක ගැන. ඒකේ දත්ත මේ මොහොතේ අපි පාවිච්චි කරන හැම ෆයිල් එකක්ම හැම දත්තයක්ම මේ මොහොතේදී තියෙන්නේ RAM එකේ. එතකොට ස්ථීර මතකය කියලා අපි අදහස් කරන්නේ hard disk එකේ අපි save කරන ෆයිල් එහෙම නැත්නම් ගබඩා කරන මතකයන්. ඒවා අනාගත ප්‍රයෝජන සඳහා භාවිතා කළ හැකි දත්ත තොරතුරු අපි ගබඩා කරන්නේ ස්ථීර මතකයන් තුල. දැන් මේක ලියලා තියෙනවා අපි බලමු මොනවද ඔයාගේ නෝට් එකේ තියෙන්නේ කියලා. A storage device is any computing hardware that used for storing, retrieving, extracting data files and objects. දත්ත ගබඩා කිරීමත්, නැවත දත්ත ලබා ගැනීමත්, දත්ත වෙන් කර ගැනීමටත් අපිට ප්‍රයෝජනවත් වෙනවා storing devices කියන ඒකකය. It can hold, store information both temporarily and permanently. ඒක తాවකාලිකව සහ ස්ථීරව දත්ත ගබඩා කරන උපකරණ තියෙනවා ඒ කොටසට අයිති වෙන්න. Can be internal or external to the computer. සමහර ඒවා පරිගණකයේ තුල දක්නට ලැබෙන උපකරණ, සමහර ඒවා පරිගණකයට පිටතින් සම්බන්ධ කරන උපකරණ. කියන්න පුතේ බලන්න පරිගණකයට පිටතින් සම්බන්ධ කරන උපකරණ ආචාර්ය උපකරණයක්. Can anybody tell me a device which we fix to the computer by externally, which used to store data? දත්ත තැන්පත් කිරීමට බාහිරින් සම්බන්ධ කරන උපකරණයක් කියන්න පුතේ. pen drive. pen drive එක. තව එකක් කවුරු හරි කෙනෙක්? External hard disk. external hard disk. තව එකක් CD, DVD. Very good. Right. ලියාගමුද මේ නෝට් එක? हाँ सर. හරි.
ඉවරයි sir. හැමෝම ලියලා ඉවරයි නේද? ඔව් sir. right අපි change කරමු ඊළඟ slide එකට. දැන් මේ chart එක දිහා බලන්නකෝ. ඔය තියෙන්නේ storage devices category වෙන විදිය. storage device වල මොනවාද එහෙම නැත්නම් මේ ආචාර්ය උපකරණ වල මොනවද ගබඩා වෙන්නේ? data එහෙම නැත්නම් දත්ත, instruction කියන්නේ මොනවද? තොරතුරු උපදේශ සහ instruction කියන්නේ දත්ත උපදේශ තොරතුරු තමයි ගබඩා කරන්නේ නේද? storage devices වල මොනවද ගබඩා කරන්නේ? දත්ත, තොරතුරු සහ උපදේශ. In English So data, instruction and information. එතකොට අපි storage devices දෙකකට කාණ්ඩ දෙකකින් බෙදලා ගන්නවා. එකක් තමයි primary storage. ඒක තමයි අපි දැන් කතා කරපු temporary memory එක කියලා අපි හඳුන්වන්නේ. RAM එක. මේ තියෙන RAM එකක ෆොටෝ එකක්. හැමෝම මේක දැකලා ඇති RAM එකක්. මම පෙන්නලා තියෙනවා ක්ලාස් එකේ දෙතුන් පාරක්ම. මේ තියෙන RAM එකක්. මේකේ තමයි අර తాවකාලික මතකය කියලා අපි අදහස් කරේ. මේකේ තමයි දත්ත අපි මේ මොහොතේ වැඩ කරන දේවල් රඳවා තියාගෙන ඉන්නේ මෙන්න මේ උපකරණේ. මේ chip වල මේකට කියනවා RAM එක. ඉංග්‍රීසි වලින් RAM කියන්නේ මොකද්ද පුතේ? Random Access Memory කියන එකට short form එක. එතකොට secondary storage memory, permanent memory. Secondary storage devices කියන එක අපි දැන් ඉගෙන ගත්තා. දත්ත ස්ථීරව තැන්පත් කරන උපකරණ අදාළ වෙන්නේ secondary storage devices වලට. ඒකත් කොටස් දෙකකට බෙදනවා කියලා අපි ඉගෙන ගත්තා. internal and external. මොනවද internal කියන්නේ? අභ්‍යන්තර, external කියන්නේ බාහිර. හරි පුතේ මේකට ටක් ගාලා අඳ ගන්න. storage devices කොටස් දෙකකට බෙදෙනවා. එකක් primary memory, අනික එක secondary memory. අභ්‍යන්තර සහ බාහිර වශයෙන් එය කොටස් වලට බෙදෙනවා.
පමීර තේරුණාද පුතාට කියලා දීපුවා? ඔව් සර්. ඉවරුණාම පුතේ raise hand button එකෙන් මට දැනුම් දෙන්න. ඔයාලට raise hand කරන්න පුළුවන් alt button එක press කරගෙනම y අකුර press කරලා. ඔයාගේ keyboard එකේ alt key එක press කරගෙනම y අකුර press කරා නම් raise hand option එක වැඩ කරනවා. ළමයි ඉවරුණාම මට දැනුම් දෙන්න. වෙනුරි විතරයි නේද ඉවර? හලෝ ඉෂිකා. හරක් වුණාද දුව? සර් අපේ නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් සර්. දැන් හරි ගියාද? හරි ගියා සර්.
නැතුම් ඉවර නැද්ද තාම පුතේ? පමීර තාම අඳිනවද? අන්තිරවද කියලා. ඕකේ. ඔව් සර් ටිකක් ඉන්න. හා හා. තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් එහෙම අහන්න. මෙතාර ෆිනිෂ් වෙනුලි ඉවරයි. නැතුම් ඉවරයි. Amira and Yanut to be go. හරි සර්. Amira ඉවරයි. Yanut Yanut තාම ලියනවද පුතේ? Yanut කියන එක ඇහෙන්නේ නැහැ. ඉවර නම් අත උස්සන්න පුතේ අර alt y එක ගහන්නකෝ. mic එක. alright. Yanut finish. Amiraත් ඉවරයි. Ishika ඉවරයිද? ඉවරයි සර්. right. Ishika hari. Inurit hari නේද? right. අපි එන ඊළඟ ස්ලයිඩ් එකට යනවා. මේ ස්ලයිඩ් එක හොඳට පැහැදිලිවම තේරුණානේ. අපි ඉතින් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදීත් මේ ගැන කතා කරා. ඒ නිසා මම ආපහු ඒක එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න යන්නේ primary memory එකේ ලක්ෂණ. මේ වෙනකොට ඔයගොල්ලෝ දන්න දේවල්. Primary memory holds only those data and instruction on which the computer is currently working. මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නේ මම මේ මොහොතේ වැඩ කරන හැම දෙයක්ම තියෙන්නේ RAM එකේ. එහෙම නැත්නම් primary memory එකේ. ඒක තමයි ඔය කියන්නේ primary memory holds only those data and instruction on which the computer is currently working. It has a limited capacity, high speed comparing to the secondary memory. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො මේ කියන ලක්ෂණ ටිකක් ගැන කතා කරන්නේ. capacity එක ගත්තොත් එහෙම ගබඩා කිරීමට යොදා ගන්නා capacity එක ගත්තොත් එහෙම ළමයි capacity එක hard disk එක තරම් ලොකු නෑ. hard disk එක කියලා කියන්නේ secondary memory unit එකක් කියන එක අපි දන්නවනේ දැන්. ඒ තරම් විශාල නෑ. මේකේ ගබඩා කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයයි. 8GB RAM තියෙන්නේ අපිට. 8GB RAM එකකින් එකයි hard disk එක අතර බැලුවොත් එහෙම hard disk එක 1TB terabyte එකයි. terabyte එකක් කියන්නේ මොකද්ද? terabyte එකක් කියන්නේ gigabyte 1000ක්. හරිනේ? gigabyte 1000ක් terabyte එකයි. එතකොට gigabyte 8ක් තමයි මේ අපේ RAM එක. RAM එක හොඳ RAM එකක් gigabyte 8යි කියලා ගමුකෝ. gigabyte 8යි RAM එක, hard disk එක gigabyte 1000යි. හරිද? ඒ කියන්නේ hard disk එකේ capacity සාමාන්‍යයෙන් RAM එකට වඩා ගොඩාක් වැඩි. ඊළඟට speed එක ගැන කතා කරනවා. speed එක හරිම වැඩි RAM එකේ. hard disk එකේ speed එක වැඩි නෑ. ඇයි? පොඩ්ඩක් අපි ඉස්සෙල්ලා slide එකට චුට්ටක් ගිහලා බලමු. පේනවද ඔයාලට මේ hard disk එක?
මේ hard disk එක ඔයගලන්ට පේනවා ඇති මම මේ උඩ layer එක ගලවලා තියෙන්නේ මේ hard disk එකේ. මේ hard disk එක ඇතුලේ තියෙන්නේ මොනවද? යකඩ තැටි. හරිද? iron metallic plates තියෙන්නේ. හරිද? magnetic plates තියෙන්නේ. මේක අර මොනවද ඒවට කියන්නේ කාන්දම් භාවිතෙන් කාන්දමක් නෙමෙයි. නමුත් ඒකට කියන්නේ අර layer එකක් දාලා තියෙනවා ඔකේ තනිකරම චුම්බක තියෙන්නේ කාන්දම්. එතකොට ඒකට කියන්නේ අපි magnetic fields තමයි use කරලා තියෙන්නේ. එතකොට මේක තනිකරම metal plates වලින් තමයි හදලා තියෙන්නේ. මේ තැටි වල තමයි උඩ දත්ත ගබඩා කරන්නේ. තැටි එකක් නෙමෙයි තැටි කිහිපයක් තියෙනවා. මේ heads වලින් තමයි මේ තැටියේ තියෙන ඒවා කියවන්නේ. හරිද? heads වලින් තමයි තැටියේ තියෙන දේවල් කියවන්නේ. ඕගොල්ලන්ට මම පෙන්වුවා නේද hard disk එකක් ඇතුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ ක්ලාස් එකේදී මම පෙන්වුවාද ඒක? නැද්ද? නෑ සර්. නෑ නේ. නෑ සර්. right හොඳයි හොඳයි. මෙන්න බලන්න. ඔය තියෙන ළමයි hard disk එකක් ඇතුළ පේනව නේද metal plates ටික තියෙනවා ඒක කියවන head එක තියෙනවා right ඔන්න power එක දැම්මා අපි පේනවද ඔයාලට hard disk එක කරකෙනේ කියලා මේ තියෙන head එකෙන් කියවන විදිය දන්න ෆයිල් එකක් ඔයා මකන්න කියලා දුන්නාම මෙන්න මේ විදිහට තමයි යා ඩිලීට් කරන්නේ. මෙතන යාගේ මූවමන්ට් එක when deleting a file. හරි. හරි. හැමෝම දැක්කා නේද hard disk එකක් කොහොමද ක්‍රියා කරන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ දකින්න ඇති අර head එකක් move වෙලා තමයි දත්ත එහෙට මෙහෙට කරේ delete කරනකොට අර hard disk එකේ head එක ටක 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 ගා එහෙට මෙහෙට වෙවි තමයි ওই වැඩේ උනේ. නමුත් RAM එකකදී එහෙම කැරකෙන එකක්වත් moving parts මුකුත් නැහැ. RAM එකේ තියෙන chip එකක් electronic chips තියෙන්නේ. කෙලින්ම දත්ත තියෙන තැන් වලින් පටස් ගාලා ඕන තැනට යනවා. ඒතකොට ස්පීඩ් එක කාගේද වැඩි? hard disk එකේද RAM එකේද? එහෙම බැලුවම RAM එකේ වැඩි, RAM එකේ වැඩි. අයි RAM එකේ වැඩි hard disk එක කැරකිලා round කැරකිලා එනකොට එච්චර වෙලා යන්නේ නැහැ. RAM එකේ electronic chips වල තියෙන ටක් ගාලා තප්පරෙන් ගන්න පුළුවන්. හරිනේ.
ඒකේ moving parts නෑ. දැන් අර head එක එක තැනක ඉඳලා අනිත් තැනට move වෙන්න ඕනේ. අරකේ වටයක් කරකෙන්න ඕනේ. ඒක වේගෙන් වෙනවා. නමුත් ඒ වේගයට වඩා දහස් ගුණයක් වේගෙන් RAM එකේ වෙනවා. හොඳේ. ඒක නිසා RAM එකේ speed එක වැඩි. RAM එකේ capacity එක අඩුයි. හැබැයි speed එක වැඩි secondary memory එකකට වඩා. ඊළඟට අනික් කාරණය තමයි data in memory is lost when power is switched off. This is volatile memory. මේක නිතර වෙනස් කරන්න පුළුවන් මතකයක් volatile memory එකක්. ඒ වගේම කරන්ට් එක නැති වෙච්ච ගමන් මේකේ තියෙන දත්ත මැකිලා යනවා. මේකට අපි කියනවා random access memory එක කියලා. සිංහලෙන් සසම්භාවී ප්‍රවේශ මතකය ලෙස මේක අපි හඳුන්වනවා. right දාගන්න පුතේ note එක තේරුණා නේද? කාට හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද මේ ගැන? RAM එකේ ලක්ෂණ තේරුම් නැති කෙනෙක් ඉන්නවද? හැමෝටම තේරුණාද? ඉෂිකා තේරුණාද පුතා? හරි. good. පමීරට තේරුණාද පුතේ? ඔව් සර්. good. අනික හැමෝටම තේරුණා කියලා මම හිතනවා.
මම ඔයගලන්ට ගෙනාවා මේ hard disk එකක් බලන්න ගලවලා. right? හැමෝටම මේ කැමරා එක පේනවද? පොඩ්ඩකට මම ස්ක්‍රීන් එක ස්ටොප් කරනවා. දැන් හැමෝටම මේ පේනව නේද hard disk එකක් මගේ අතේ තියෙන. ඔව් පේනවද? right. හරි. දැන් ඔන්න බලා ගන්න. මම මේක උඩ පියන ගලවනවා. දැන් ඔයගොල්ලෝ දැකපු hard disk එක වගේම තමයි. මෙදින් hard disk එකක් ඇතුළේ අභ්‍යන්තර පෙන්වන්නේ. මේ metal plate එක මේ ඔයගොල්ලෝ දකින්නේ head එක. movable head එකක්. මේ head එකේ එහෙට මෙහෙට move කරන්න පුළුවන්. හරි නේද? මේ විදිහට තමයි hard disk එක තියෙන. බලන්න මගේ ඇඟිලි මාක් වැදිලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ hard disk එකේම ඇඟිලි මාක් මේ කියන්නේ මේ විදිහට මේ චුට්ටක්වත් කුණු බිඳුවක්වත් තියෙන්නේ නැහැ මේකේ. හරිද? මේ ගලවලා දැන් ඔය මම පළවෙනි වතාවට ඇඟිල්ල තියලා බැලුවේ. තිබ්බාම තමයි මගේ ඇඟිලි මාක් හිටලා තියෙනවා. ඔයගලන්ටත් පේනවා. නැත්තම් කණ්ණාඩිය වගේ ලස්සනට තියෙනවා. මේක එක ප්ලේට් එකක් නෙමෙයි ප්ලේට් 1 2 3 ප්ලේට් තුනක් මේකේ තියෙනවා. ඔයාලට පේන්නේ නැති වෙයි. අර කෙරෝලින් අස්තෙන් ඔයාලට බැලුවොත් පේන්නේ. හරි. පේනවනේ මෙන්න මෙතන යටට බලන්න. දැක්කද? ප්ලේට් කීපයක් තියෙනවා. හෙඩ්ස් වලින් බලන්න හෙඩ්ස් 3ක් 4ක් තියෙනවා. පේනව නේද? දැන් මේ හෙඩ් එක මූව් වෙලා තමයි ළමයි ඔන්න ඔහම ගිහිලා තමයි දත්ත අරගෙන යන්නේ. දත්ත අරගෙන දත්ත එට මෙට මූව් කරන්නේ කියවන්නේ. ඉතින් එතකොට මේකට ටිකක් වෙලාව යනවා වැඩි RAM එකට යන වෙලාවට වඩා. ලියලා ඉවරනම අත උස්සන්න. Sir, finish.
හරි. අපි ඊළඟ කොටසට යමු. Hari sir. හරි. Secondary storage devices. දැන් ඔයා දැකපු hard disk ඊට අමතරව CD, DVD, flash memory, USB ගැන අපි දැන් මේ වෙනකොට දන්නවා. දැන් ඔයා දැක්කා hard disk එකක් ඇතුලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ඒ අනුව hard disk එකකට දත්ත ගබඩා කරනවට වඩා වේගවත්ව RAM එකක නම් දත්ත හසුරවන්න පුළුවන් කියලා අපි තේරුම් ගත්තා. මොනවාද secondary memory එකේ තියෙන විශේෂත්ව බලමු. Data and information in secondary memory are stored permanently. ඒක ස්ථිරවයි අපි තැන්පත් කරන්නේ. ඒ කියන්නේ කරන්ට් එක ගියාම මැකෙන්න නෙමෙයි. But it is slower than the main memory. ඒක අපි ඉගෙන ගත්තා. ඒක ටිකක් වේගවත් බවින් අඩුයි. කරන්ට් එක ගියාම නම් ඒකේ තියෙන ඒවා මැකෙන්නේ නැහැ. non volatile memory එකක් වෙනස් වෙන සුළු memory එකක් නෙමෙයි. නමුත් RAM එකේ තියෙන ඒවා නිතර නිතර වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් primary memory එකේ තියෙන ඒවා. උදාහරණ විදිහට අපි ගත්තේ hard disk, DVD, CD, flash memory, flash drive. ඔකට සිංහලෙන් කියන්නේ ද්විතීයික මතකය කියලා. පසු භාවිතය සඳහා දත්ත තොරතුරු ගබඩා කරනුයේ මෙම උපකරණවලයි ප්‍රධාන මතකයට වඩා වේගවත් බව අඩුය. විදුලි සැපයීම නිසා යොද මෙහි ඇති දේ මැකී නොයයි. උදාහරණ ටික දාලා තියෙනවා. නෝට් එක දාගමුද ළමයි? මම ආයේ මේක ගැන වැඩි කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. මේ ඇවිල්ලා අපි hard disk ගැන ඉගෙන ගන්නෙ. එයින right. ළමයි ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවද තාම මගේ? Peno sir. PowerPoint එක ඔයගලන්ට පේනවනේ? වෙනස් වුණොත් කියන්න. මම මේ කම්පියුටර් එකේ වෙන ෆයිල් එකක් ඕපන් කරනවා. ඒකට අරකට ඩිස්ටර්බ් වුණොත් කියන්න. හැමෝටම පොත් හම්බුණාද? ළමයි හැමෝටම ඔයගොල්ලන්ගේ අලුත් පොත් හම්බුණාද? අලුත් පොත් හම්බෙච්ච නැති අයත් ඉන්නවද? තාම. හම්බුණා සර්. හැමෝටම හම්බුණා නේද? හම්බුණා සර්. හරි. IT වලට ළමයි මේ මොනවාද working book එකකුත් හම්බුණාද? වැඩ පොත කියලා එක. right. ඔව් සර්. හොඳයි. Oh sir.
තමයි ලියලා උන්නම් කියන්න. සර් භාගයක් පේන්නේ නැතුව ගියා. හැමෝටම පේන්නේ නැද්ද? නෑ සර්. නෑ සර්. right. දැන් දැන් පේනවද? ඔව් සර්. අංගල පේන්නේ නැති ඉච්ච ගමන්ම කියන්නේ පේන්නේ නැති වුණොත් මම වෙන වැඩක් කරන ගමන් ඔයගොල්ලෝ උගන්නන්නේ ඔයගොල්ලන්ටම ඕන වෙන වැඩක්. ආයි පේන්නේ නැති වුණාද? ඔව් සර්. දැන් පේනවා සර්. හරි. Finish sir. Good. Finish sir. Hey. Tape is dead. Long live tape. Were you around in the 80s when cassette tapes were all right. Right. දැන් අපි මේ කතා කරන storage devices හරිද? ඒගොල්ලන්ව නිපදවා තියෙන ටෙක්නොලොජි එක තියෙනවානේ එක එක දැන් උදාහරණයකට හිතන්නකෝ USB එකයි hard disk එකයි දෙකම secondary storages තමයි. හැබැයි ඒ දෙකේ භාවිතා කරලා තියෙන ටෙක්නොලොජිස් එකකට එකක් වෙනස්. හිතන්නකෝ hard disk එකයි මොනවාද CD එකකුයි ඒ දෙකම එක වගේද ළමයි? නෑනේ. hard disk එක සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් ඔයගොල්ලන්ට මම ගලවලා පෙන්නනවා hard disk එකක් කියන්නේ metal plates තියෙන්නේ. CD කියන්නේ අර plastic plate එකක් නේ තියෙන්නේ නේද? plastic රවුමක් තියෙන්නේ. එතකොට RAM එක ගත්තොත් එහෙම RAM එක ඊටත් වඩා වෙනස්. අපි RAM එක අමතක කරමුකෝ. දැන් තියෙනවා පුතේ laptops වල පාවිච්චි කරන hard disk SSD කියලා. හරිද? මේ SSD hard disk වල solid state media devices තමයි මේ ඒකේ කෙටි යෙදුම වෙන්නේ SSDs. SSD hard disk එකක් කියන්නේ ඒකේ තනිකරම තියෙන chip. ඒවා තියෙන්නේ අර metal කැරකෙන රවුමක් නෙමෙයි. ඒකේ තියෙන chip එකක් electronic chips. එතකොට RAM එක වගේ speed එකෙන් අඩුද වැඩිද? වැඩි.
RAM එක තරම්ම නැති වුණත් අර සාමාන්‍ය normal rotatable hard disk එකකට වඩා සෑහෙන්න වේගවත්. එතකොට ඔයා හිතන්නකෝ SSD hard disk එකක් සම්බන්ධ කරලා තියෙන කම්පියුටර් එකක් වේගය වැඩ කරනකොට වේගය වැඩි වේගයක් ලබා දෙයිද එහෙම නැත්නම් ස්ලෝ මැෂින් එකක් වෙයිද? SSD hard disk එකක් දාලා තියෙනවා නම් ඔයාගේ ලැප්ටොප් එකට. what do you think? වැඩි ස්පීඩ් එක වැඩි. හොඳටම ඔයාට ඉක්මනට වැඩ කරගන්න පුළුවන්. ඔයා දැන් ෆිල්ම් එකක් බලනවා නම් ඩබල් ක්ලික් කරලා ෆිල්ම් එක ලෝඩ් වෙනකන් ඉන්නේ නැතුව ෆිල්ම් එක ඉවරත් වෙයි නේ. එහෙම වෙන්නේ නැහැ. නමුත් ෆයිල් එක ඕපන් වෙන්න යන වෙලාව එහෙම ඉක්මනට සිද්ධ වෙයි. ඔයා වැඩ කරනකොට ඔයා ඩ්‍රොයින් එකක් කරනවා නම් ඩ්‍රොයින් එක ටක් ගාලා. දැන් ඔයගලන්ට දැනට දැනෙන්නේ නැහැ. නමුත් අර ලොකු බල්කි වැඩ කරනවා නම් උදාහරණයක් විදිහට ඔයා ෆොටෝෂොප් වලින් රූපයක් අරගෙන ඒක එඩිට් කරන්න යනවා නම් ඒක එඩිට් කරන්න ගොඩාක් වෙලාව යනවා. පොඩ්ඩක් අරකොල චුට්ට වෙලාවක් යනකම් යනවා. ඒක හැරිලා එන්න. මොකද ප්‍රොසෙස් වෙන්න යන වෙලාව වැඩි. මොකද ඒවා පික්සල්ස් වැඩි. ඒ රූපවල බර වැඩි ඒ ෆයිල්ස් වල. එතකොට ඒ වගේ ඒවා හොඳට වේගෙන් හැන්ඩල් වෙනවා hard disk එක SSD hard disk එකක් එහෙම වුණා නම්. හරිද? ඉතින් එතකොට මේ තාක්ෂණය එකකට එකක් වෙනස්. ඒ වෙනස් වෙච්ච තාක්ෂණය අපි ආකාර තුනකින් දකිනවා. එකක් තමයි magnetic media devices. ඒ මොනවද කියන එක මම දැන් ඊළඟට කියලා දෙනවා. ඊළඟට optical media devices. දෘශ්‍ය මාධ්‍ය උපාංග. ඊළඟට තියෙනවා ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම නැත්නම් solid state media devices. ඝන තත්ත්වයේ මාධ්‍ය උපක්‍රම. මේ මොනවද මේවා කියන එක එකින් එකට අපි දැන් ඊළඟට බලන්න යනවා. හරිද? දැන් පුතාලා මේ නෝට් එක ලියා ගන්නකො මම ඊට පස්සේ මේ එකින් එක devices තේරුම් කරනකොට ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ ගන්න ලේසියෙන්ම පුළුවන් වෙයි. හරිනේ? right. මොනවට අනුවද පුතේ මේ අපි මේ බෙදන්නේ? ඒවයි යොදාගෙන තියෙන according to what aspects we are dividing, we are categorizing these devices by following what the technology what it has used, isn't it? එයා යොදාගෙන තියෙන තාක්ෂණයට අනුව තමයි අපි මේ කැටගරි කරන්නේ. හොඳයි. තමයි චුට්ටක් ඉන්න
ඉවරයි සර්. right හැමෝම ලියලා ඉවරයි නේ share good දැන් අපි මේ එකින් එකක් ගැන ඉගෙන ගන්නයි යන්නේ. ඔයාලගේ පොත් අතේ තියෙනවා නම් ඔයාලගේ ඉස්කෝලෙන් හම්බෙච්ච අලුත් පොත් පොඩ්ඩක් අතර ගත්තා නම් හොඳයි. හරිද? හැමෝම ගත්තද පොත් ටික? තමන්ට ඉස්කෝලෙන් ලැබිච්ච IT පොත් ටික. ඒ පොත් වලින් රීඩින් බුක් එක පොඩ්ඩක් අරගෙන මේ පාඩම පෙරලා ගන්නකො. පිටු අංක 11. හැමෝම පෙරලා ගත්තා නම් මට ටක් ගාලා රේස් හෑන්ඩ් කරන්න කමියුනිකේට් කරන්න ඕනේ පුතේ නැත්නම් එහෙම තේරුම් ගන්න බෑනේ මට පේන්නේ නැහැ ඔයාලව ඔයගොල්ලෝ කැමරා සෝ රයිට් හැමෝම හරි good සර් පුතේ සර් මම මෙතාරා සර් මට මේ ඉස්කෝලෙන් පෙළපොත් දුන්නට ICT වල මේ වර්ක් බුක් එක විතරයි හම්බ වුනේ. රීඩින් බුක් එක දුන්නේ නැද්ද? හම්බ වුනේ නැහැ. ඔව්. හරි මේ ස්ක්‍රීන් එකේ දැන් ඔයාලට පේනවා නේද මම මේ ෂෙයා කරලා තියෙන ડોකියුමන්ට් එක මේ ෂෙයා කරලා තියෙන ඔයාගේ බුක් එක තමයි. හරිනේ. එතකොට කමක් නැහැ මේක දිහා බලාගෙන අපි මේක go through කරමු. දැන් මේ මොනවාද? storing devices කොහොමද මේ picture එකට එන්නේ? අපි හිතමු ඉස්සර කාලේ ගොඩාක් කාලයකට ඉස්සෙල්ලා ඈත අතීතයේ දත්ත එහෙම නැත්නම් තොරතුරු ගබඩා කරගත්තේ කොහොමද? කොහොමද මතක තියාගත්තේ මිනිස්සු? මිනිස්සු මතක තියාගන්න දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඉස්සර හිටියා ice age වල එක්කෙනෙක්. ඒ මිනිස්සයාට ඔන්න හිටියා ඒ කාලවල මොනවාද සත්තු බලා ගන්න විදියටනේ ඒගොල්ලෝ කරේ නේද ෆාමින් නේ ඒගොල්ලොන්ගේ හිටියා හිතන්නකෝ එක්කෙනෙක් ගාව හිටියා සත්තු 250 300ක් සත්තු කියන්නේ මොකද බැටළුවෝ හිටියා කියන්නකෝ බැටළුවෝ කොටුවක් යාට තිබුණා බැටළුවෝ 200ක් විතර ඉන්නවා දැන් ඒ කාලේ අපි ගණන් කරන්න දන්නෙත් නැහැ ඒ කාලේ මතක තබා ගැනීමේ හැකියාවක් නැහැ ගණන් කරන්න දන්නේ නැති නිසා ලිවීමේ හැකියාවකුත් නැහැ එතකොට කොහොමද මේ මිනිස්සු මතක තියාගත්තේ දැන් මතක තියාගන්න අවශ්‍යතාවය පහළ වුණේ මොකද ඉස්සෙල්ලා බලනකොට සත්තු 200ක් විතර ගොඩාක් හිටියා දවස් 5කින් විතර බලනකොට යාගේ බැටළුවෝ පොඩ්ඩයි ඉන්නේ දැන් කොච්චරක් යාට නැති වුණාද මොකද්ද උනේ කියලාවත් බලාගන්න බැරි නිසා ඔන්න පටන් ගත්තා ඒගොල්ලෝ මතක තියාගන්න කොහොමද කරේ ගල් කැට ටිකක් ගත්තා ගල් කැට ටිකක් අරගෙන අර බැටළුවෝ ගානටම ගල් කැට ටිකක් බාල්දියක දාලා තියාගන්න බාල්දි නෑනේ එතකොට නේද මොකක් හරි එකක දාලා තියාගන්නවා ගල් තැටියක් කියලා හිතන්නකෝ ඒකේ දාලා තියාගන්න හැමදාම අර එක බැටළුවට එක ගල ගානේ අයින් කරගන්නවා යා එතකොට ඔන්න අඩු වෙච්ච ගාන දන්නවා මෙන්න මේ ගානක් බැටළුවෝ ටිකක් අයින් වෙලා තිනවා මෙච්චර ප්‍රමාණයක් ඉතුරු වෙන්න හේතුව ඔහොම ගණිතමය සංකල්පය ආවා කියන්නකො මිනිස්සුන්ට එතකොට මතක තබා ගැනීමත් ඔය වගේ පොළ ගල් ඔහොම පාවිච්චි කරගෙන වැඩේ කරගෙන ගියා. හැබැයි දැන් ටික ටික දියුණු වෙද්දි මිනිස්සු මොකද කරේ? පෑන කොළය වගේ දේවල් භාවිතා කරන්න පටන් ගත්තා දේවල් මතක තියාගන්න. නේද? දැන් අපි පාවිච්චි කරන්නේ මොනවද? මොනවාරි අමතක වෙනකොට ටක් ගාලා ගිහලා කොහේ හරි ලියා ගන්නවා. දැන් මම කිව්වේ පාස්වර්ඩ් එක ඕගලන්ට දුන්නාම පාස්වර්ඩ් එක අමතක වෙන්නේ හින්දා ගිහලා කැලෙන්ඩර් එක හරි ලියන්න කියලා. ලියලා තියා ගන්නවා. කම්පියුටර් එක කොහොමද කරන්නේ? එයාට මතක තියාගන්න කිව්වම එයාට ඕක ලියා ගන්න බෑ. අපි ඒක නිසා ඉගෙන ගත්තා. එයාට තියෙනවා ආචයන උපක්‍රම. එහෙම නැත්නම් storage devices. hard disk තියෙනවා, RAM එක තියෙනවා. එයාගේ එක storage devices කියන අපි දැන් ඉගෙනගෙන ආවා. ඊළඟට ඔහොම ගිහිල්ලා අපි ඉගෙන ගත්තා මේ storage devices කොටස් වලට
කැටගරි කරගත්තා අපි එයාගේ තාක්ෂණය අනුව. එකක් අපි කිව්වා magnetic media devices, දෙවෙනි එක අපි කිව්වා optical media devices, තුන්වෙනි එක අපි කතා කරා solid state media devices. දැන් මේ එකින් එක කාර්යයන් මොනවද කියන එක ඉගෙන ගන්නයි අපි යන්නේ. magnetic media devices වලට කෙලින්ම උදාහරණය දීලා තියෙනවා hard disk. දැන් ඔළුවට එන්න ඕනේ මේ hard disk එක හා සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ magnetic media devices වල. අපි ඔයාගේ note එක කියවගෙන යමු, බලාගෙන යමු. මම පස්සේ note ඔයාලට දෙන්නම්. දැනට මේ පොතේ තියෙන note එක බලාගෙන යමු. මොනවද කියන්නේ? magnetic media devices ගැනයි කතා කරන්නේ. Magnetic tape, floppy disk and hard disks are known as magnetic media devices. මොනවද magnetic media devices වලට අදාළ වෙන්නේ? floppy disk කියලා එකක් ගැන කියනවා, hard disk ගැන කියනවා, magnetic tapes ගැන කියනවා. ඒවා magnetic media devices ගණයට අයිති කරනවා. මොන තාක්ෂණයක්ද, මොකද්ද මේකට යොදාගෙන තියෙන තාක්ෂණය? ඇයි මේකට අපි magnetic media devices කියලා කියන්නේ? ඔයගොල්ලන්ගේ සිංහල පොතේ තියෙන්නේ කොහමද? චුම්බක මාධ්‍ය චුම්බක මාධ්‍ය උපක්‍රම ලෙස චුම්බක පටි සුනම්‍ය තැටි හා දෘಢ තැටි. සුනම්‍ය තැටි කියලා කියන්නේ floppy disk කියන ඒවට. floppy disk එකක් කියන එක ඔයගොල්ලෝ තාම දැකලවත් නැතුව ඇති. ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. floppy disk භාවිතයෙන් අයින් වෙලා තියෙන. hard disk නම් ඔයාලා අද දැක්කා. magnetic tapes ඒවත් ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. අද කාලේ තියෙන්නේ hard disk පමණයි. right. අද කාලේ තියෙන්නේ hard disk පමණයි. පමණයි නෙමෙයි, hard disk තමයි popular අද කාලේ. දෘಢ තැටි එහෙම නැත්නම් hard disk එක ගැන අපි කතා කරන්න යනවා. බලමු ඔයාලගේ පොතේ මොනවද කියන්නේ කියලා. The hard disk consists of magnetized platters and a moving metal head. There are two different types of hard disk, internal hard disk and external hard disk. අනේ පුතේ දැන් අපි දැක්කනේ hard disk එකක් ගලවලා. hard disk එකක් ගලවපුවාම ඇතුලේ මොනවද තිබුණේ? ඇතුලේ තිබිච්ච ඒවා මම වර්ග දෙක මේ components දෙකක් ගැන විශේෂයෙන් හඳුන්වනවා. මොනවද තිබුණේ පුතේ? කාට හරි පුළුවන්ද මට උදව් කරන්න? කියන්නකෝ. මෙන්න මෙහෙම එකක් තිබුණා. මොකද්ද මේ තිබුණේ? magnet plate. magnetic plates තිබුණා. magnetic field plates තිබුණා. magnetized plates. ඊට අමතරව තව එකක් තිබුණා. මොකද්ද මේ මෙන්න මෙහෙම තිබිච්ච එක? metal head. metal head එකක් තිබුණා. මේ head එක මොනවටද ඕන උනේ? මොකටද මේ head එක ඕන වෙන්නේ? තොරතුරු ගබඩා කරන්නයි. ඒක කියන මේ දත්ත ටික කියවීමට. very good. කියවීමට සහ නැවත ඒවා ලිවීමට එහෙම නැත්නම් ගබඩා කිරීමට තමයි මේ metal plate මේ head එක ඕන උනේ. මේ head එක හරහා මේ head එක එහෙට මෙහෙට move වෙලා තමයි මේකේ තියෙන දත්ත මකන්න, කියවන්න, ලියන්න ඔය ඔක්කොම කරේ මේ head එක හරහා. මේ තැටි වල තමයි ගබඩා උනේ. ඕක අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ තමයි මේ කියන්නේ the hard disk consists of magnetized platters and moving metal head. අපි ඒක දැක්කා. There are two types of hard disk, internal hard disk and external hard disk. ඔයගොල්ලෝ internal hard disk එක නම් දැක්කම මම ඒක එළියට ගලවලා අරගෙන external hard disk එකකුත් ඔයගොල්ලෝ දැකලා ඇති. නැති වුණොත් මම අද පෙන්නන්නම් මං ගාව තියෙන hard disk එක.
මේ තියෙන ළමයි external hard disk එකක්. external hard disk එක මේ විදිහට hard disk එකට මේ wire එක සම්බන්ධ කරලා මේ විදිහට සම්බන්ධ කරලා මෙන්න මේකේ තියෙන මේ පේනද? මේ USB එකක්. මේකත් කම්පියුටර් එකට කෙලින්ම ප්ලග් කරලා මේ hard disk එක external hard disk එකක් ඔයාගේ පරිගණකේ සම්බන්ධ කරලා ඔයාට වැඩ කරන්න පුළුවන්. හරිද? ඒ hard disk වර්ග දෙකක්. එතකොට හැබැයි ඔය දැන් මම ඔයාලට මේ පෙන්නපු hard disk එකත් මේකත් අර විදිහටම තමයි මෙතන ඇන ටික ගලවලා බැලුවා නම් මේ ආකාරයෙන්ම ඔයාට දකින්න පුළුවන් metal plates අරවා මේ ඔක්කොම තියෙනවා මේ external hard disk එකේ. හරිද? ඊළඟට දැන් ඔය ඊළඟට අපි කතා කරනවා මේකෙන්ම පොඩ්ඩක්. හැමෝටම තේරුණා නේද මම මේ ඉතාමත් හිමින් කරගෙන යන්නේ. මේ ඔයගලන්ගේ පොතේ තියෙන නෝට් එකෙන් මම මේ ටික ඔයාලට පැහැදිලි කරන්නේ. බලන්න ඊළඟ පිටුවේ තියෙනවා a large amount of data can be stored permanently in the internal hard disk. It is a magnetic media device which is in the system unit. The external hard disk is portable storage device. It can be chosen in various capacities such as 500 GB, 1 TB and 2 TB. ඔය විදිහට තියනවා කියලා. ඒ මොනවාද ඒ කියන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඉස්සෙල්ලා අපි කතා කරා වගේ මේ hard disk වල capacity එක හරි විශාලයි. ඒකේ අති විශාල ප්‍රමාණයක් දත්ත ගබඩා කරන්න පුළුවන්. ඕගොල්ලන්ට නිකන් දැනගන්න නිකන් ඔයාගේ මොලේට ගන්න වගේ සාමාන්‍ය hard disk එකක ගමක ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වල තොරතුරු තැන්පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කොළවල ලිව්වනම් ඔයාගේ සම්පූර්ණ ගේ පිරෙන්න තරම් තියෙන කොළ ගොඩක් ඔයාගේ hard disk එකට දාන්න පුළුවන්. ඒත් hard disk එක පිරෙන්නේ නැහැ. හරිද? ඔය 1 TB 2 TB වගේ size එකේ hard disk එක දාන්න පුළුවන් වෙයි. ඔයාට රටක මේවා වුණත් දාන්න පුළුවන් වෙයි. නම් ගාව. ඒ කියන්නේ අති විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් මේ දෘඩ තැටි වල. එහෙම නැත්නම් hard disk වල. ඒක කොහොමද දත්ත තැන්පත් කරන්නේ? magnetic field magnetic metal magnetic platters තියෙනවා. ඒ magnetized platters ඒ platters වල තමයි මේ plate තියෙන magnetized plates තියෙන්නේ. මේ plate වල දත්ත තැන්පත් කරන්නේ චුම්බකමය තැටි. මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන් කොහොමද කියන්නේ? චුම්බක ගුණ අඩංගු කළ තැටියක් තියෙන්නේ. ඒකේ දත්ත ගබඩා කරනවා. දැන් මේ ගැන අපි බැලුවා, ගලවලත් බැලුවා, පොඩ්ඩක් ඉගෙනත් ගත්තා. හරිද? දැන් එතකොට ඒ හින්දා ඒක චුම්බක මාධ්‍ය උපක්‍රමයක්. ඇයි? මැග්නටික් චුම්බක ගුණ අඩංගු වෙන නිසා භාවිතා කරලා තියෙන්නේ චුම්බකමය ගුණ. එහෙම නැත්නම් මැග්නටික් ප්ලේයර්ස්, මැග්නටික් ෆීල්ඩ්ස්. මැග්නට් තමයි යූස් කරලා තියෙන්නේ මේකේ දත්ත ගබඩා කිරීම සඳහා. මැග්නට් යූස් කරලා නෙමෙයි මැග්නටයිස්ඩ් ප්ලේට් එකක් තමයි මේකට යූස් කරලා තියෙන්නේ දත්ත ගබඩා කිරීම සඳහා. එතකොට ඒ තාක්ෂණයට අපි කියනවා චුම්බක මාධ්‍ය උපක්‍රමෙන් සිංහලෙන් ඉංග්‍රීසි වලින් magnetic media devices. ඒ එක උපකරණයක් ඒ හා සම්බන්ධයි. තව උපකරණයක් ගැන ඊළඟට ඔයගලන්ගේ පොතේ සඳහන් වෙනවා magnetic tapes කියලා. හරිද? magnetic tapes කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනා නේද? දැන් අපි පාවිච්චි කරන්නේ නැති වුණාට ඉස්සර තිබුණා cassettes. දැකලා තියෙනවද cassettes? cassette piece කියලා කියන්නේ ඉස්සර. දැකලා තියෙනවද cassettes? ඔව් සර් දැකලා තියෙනවා. ඔව් සර්. දැන් ඒවා පාවිච්චි වෙන්නේ නැහැ නේද cassettes එහෙම. දකින්නත් නැහැ දැන් නම්.
මෙන්න මේ වගේ ඒවා දැකලා නැති කෙනෙක් ඉන්නා නම් කියන්නේ සර් මම දැකලා නැහැ. අනේ අම්මේ කවුද දැකලා නැත්තේ අපේ ඉෂිකා දැකලා නැද්ද? මෙන්න මේ වගේ එකකට තමයි ඔය ඉස්සර කැසට්ස් කියලා කියන්නේ. මේකේ මොනවද තියෙන්නේ? මේ පැත්තේ මෙන්න මෙහෙම එතිලා තියෙන පටියක් තියෙනවා. මේ පැත්තෙත් එතිලා තියෙන පටි තියෙනවා. මේ පටි දෙක ඔන්නෝම ගිහලා සම්බන්ධ වෙන එකකට එකක්. එතකොට මේ පැත්තට ඔක කැරගෙනකොට මේ පටිය ඔහොම යනවා අනිත් පැත්ත කරා. එතකොට මොකද වෙන්නේ? මෙතන තියෙන හෙඩ් එකකින් මේ පටියේ තියෙන දේවල් කියවනවා. හරිද? දැකලා නැත්තම් වෙන බාන්න බලමු මට ගා ගන්න පුළුවන්ද කියලා. right මේ තියෙන්නේ පේනවද මේ ඉෂිකා පේනවද හැමෝටම? නෑ සර්. නෑ සර්. නෑ සර්. පොඩ්ඩක් ඉන්න. දැන් පේනවද? පේනවා සර්. පේනවා සර්. එනවා සර්. පේනවා සර්. මේ බලන්න මේ තියෙන්නේ මේ මැග්නටික් ටේප් එකක්. මෙයා මේ අතින් අල්ලගෙන ඉන්නේ මැග්නටික් ටේප් එකක්. මේ මේ තියෙන්නේ ඔන්න බලන්න මැග්නටික් ටේප්. ඔය තියෙන්නේ මම අර කියපු විදිහේ කැසට් එකක්. මේකේ තියෙන මැග්නටික් ටේප් එකක්. මේ ටේප් එක ගිහිල්ලා මේ පැත්තේ එතෙනවා. එතනකොට මෙතන තියෙන හෙඩ් එකකින් කියවෙනවා. මේ එළියට ඇදලා අරගත්තු පටියක් තමයි පෙන්නන්නේ. හරිනේ? මේ තියෙන මැග්නටික් ටේප් එකකට උදාහරණයක් මෙතන පෙන්නලා මේ වගේ තව මැග්නටික් තව කෝ එකකට මේක එතෙනවා. එතකොට ඔයාලට මැග්නටික් ටේප් එකෙන් data කියව ගන්න පුළුවන්. ඒක කොහොමද හැදිලා තියෙන්නේ? A magnetic tape is a thin plastic tape covered with a magnetic substance. It is used for recording sounds, image or computer data, etc. The magnetic tape, which was used often in past, has now become obsolete. දැන් භාවිතයෙන් ඉවත් වී ඇත. ඉස්සර නම් ඕක හරි ප්‍රසිද්ධ එකක් වී තිබුණා. හරිද? ඒ අපි කතා කරේ මැග්නටික් ටේප් ගැන. ඇයි ඒක මොන මාධ්‍ය මොන උපකරණයක් විදියට sorry මොන කැටගරි එකකටද දරුවනේ ඒක වැටෙන්නේ? මොන කැටගරි එකකටද? magnetic media devices. magnetic media devices වලට. magnetic media devices වලට මේ වෙනකොට අපි උපකරණ දෙකක් හඳුනාගත්තා. මොනවාද? එකක් hard disk අනික එක magnetic tape. දැන් අපි තව එකක් ගැන බලන්න යනවා ඒ විදිහම. අර මම කිව්වේ floppy disk කියලා. මේ තියෙන floppy disk එක රූපයක්. මෙන්න මේ ඉස්සල්ලාම තියෙන එක. අනික එක floppy disk එකක් නෙමෙයි. මෙන්න මේක floppy disk එකක්. මේවා දැන් පාවිච්චි කරන්නේ නෑ ළමයි. හැබැයි ඕගොල්ලෝ දැකලා තියෙනවා නම් CPU system units
ඔය සිස්ටම් යුනිට් වල පරණ සිස්ටම් යුනිට් වල තාමත් අර ඔය පොඩි කවුලුවක් වගේ එකක් ඇති. ඕගොල්ලෝ දැකලා ඕගොල්ලන්ට බලන්න අම්මුණාම බලන්න දැකලා තියෙනවා සර්. මොනාට යූස් කරන එකක්ද කියලා ජීවිතේටවත් වැඩක් නැති හැබැයි පුංචි කවුලුවක් වගේ එකක් තියෙනවා. එතෙන්ට තමයි ඉස්සර ඔය floppy disk කියන එක භාවිතා කරේ. මම චූටි කාලේ ඔයගොල්ලන්ගේ වයසේ මම ඉගෙන ගන්නකොට floppy disk තමයි අපි පාවිච්චි කරේ. අපිට වෙන USB එහෙම devices තිබුණේ නැහැ. මේක තමයි portable එකම hard disk එක. sorry hard disk එකක් නෙමෙයි මේක තමයි portable storage device එක. මේකේ තමයි කරන්න පුළුවන් ඕනම එකක් දාන්න පුළුවන්. ළමයිනේ capacity එක කොච්චරද? උපරිම capacity එක මේ floppy disk එකේ බලන්නකෝ. 1.44 MB megabyte 1.44යි. කොච්චරක් වගේද ඔය? කොච්චරක් වගේද? 1.44 MB කියන්නේ ඉතාමත් අපිට හිතා ගන්නවත් බෑ. දැන් අද දවස්වල අපිට හිතන්නවත් බැරි තරම් කුඩා මතකයක්. ඉතාමත් කුඩායි. ඇයි එහෙම මම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මට පුළුවන් නම් කවුරු හරි කෙනෙක් උදව් කරන්න capacity table එක මොනවාද? capacity measuring table එක කියන්නේ. bit 8ක් සමාන වෙන්නේ මොකටද? අයියෝ ඒක දන්නේ නැද්ද? bit 8ක් සමාන වෙන්නේ byte එකකට අමතක කරන්න එපා ඈ 1024ක් byte සමාන වෙන්නේ 1 kilobyte. හරිද? ඒකට කියන්නේ KB. 1024ක් කිලෝබයිට් සමාන වෙනවා මොකකටද? MB එකකට. අන්න හරි ඔය තියෙන්නේ. දැන් ඔන්න ටික ටික හරි. MB කියන්නේ මොනවාද? මෙගාබයිට්. බයිට්. එක්දාස් 24ක් මෙගාබයිට් සමාන වෙන්නේ මොකටද දරුවනේ? GB එකකට. 1 GB කියන්නේ gigabyte. Wait. Apa cutak kita? Aku nane. මම ලියපු ටේබල් එක මැක් ඔයගලන්ට මැකිලාද තියෙන්නේ මම ලියපු ටික ළමයි මම ලියපු ටික මැකිලාද ඔයගලන්ගේ ස්ක්‍රීන් එකේ පෙන්නනවාද ඒ ටික ඔයගලන්ට මම කියන එක ඇහෙනවද